වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩීකේ ජයන්ත. කොරෝනා මර්ධනය සඳහා එන්නත් මාත්‍රා කෝටි 2ක් මෙරටට ගෙන්වා අවසන්. ඔක්තෝබර් මාසයේ වන විට මෙරට සියලු දෙනා එන්නත් කර අවසන් කිරීමේ ඉලක්කයක්. වැඩිහිටි ජනගහනය එන්නත් කිරීමේදී යුද හමුදාවෙන් ප්‍රමුඛ කාර්යභාරයක්. සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාවගේ හැසිරීම යුද හමුදාපතිවරයාගේ ඇගයීමට. සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 30 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කරයි. ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට රජයෙන් දේශීය ඖෂධ අඩංගු මංජුසාවක්. මෙරට ඖෂධ නිෂ්පාදකයන්ට උපරිම පහසුකම්. නිරෝධායන ඇඳිරි නීතියෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000 බැගින් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් සාර්ථකව. මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ශෝකය පළ වේ. ඇමරිකාවේ CIA ප්‍රධානියා හා තලිබාන් නායකයා අතර රහස් සාකච්ඡාවක්. පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ජය ග්‍රේස් කණ්ඩායමට. කොරෝනා මර්ධනය සඳහා මේ දක්වා එන්නත් මාත්‍රා කෝටි 2ක් මෙරටට ගෙන්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. චීන නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් ඊයේ මෙරටට ලැබින. මේ වන විට පළමු මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව 1,12,26,492කි. 58,07,496 දෙනෙකුට දෙවන මාත්‍රාව එන්නත් කර අවසන්ය. මෙරටට එන්නත් ගෙන්වීම ක්‍රම 3ක් යටතේ සිදුවේ. මිලදී ගැනීම, පරිත්‍යාග හා කොවැක්ස් පහසුකම් එම ක්‍රම 3යි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීම දිවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසයි. එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණිය නොහැකි පිරිස් අදාළ ස්ථානයට ගොස් එන්නත් කෙරෙති. මෙරට ජනගහනයෙන් 14%ක් වැඩිහිටි ජනගහනයයි. ඔවුන් අනිවාර්යෙන්ම කුමන වර්ගයකින් හෝ එන්නත් කරණයට ලක්වීම අත්‍යවශ්‍ය වෙයි. මේ දක්වා එන්නත් කරණයට ලක්වුණු වැඩිහිටි ජනතාව ඒ සඳහා උනන්දු වී යුතු බව පවසන රාජ්‍ය ඇමතිනිය එමගින් කොරෝනා මරණයකට ඉඩ වළක්වා ගත හැකි බවද පෙන්වා දෙයි. ලබන ඔක්තෝබර් මාසයේ වන විට මෙරට සියලු දෙනා එන්නත් කිරීම ඉලක්කය බව රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි. නොවැම්බර් මාසයේ සිට 3 වෙනි මාත්‍රාක අවශ්‍යතාව පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කෙරේ. මේ මාස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කරයි. මේ වන විට 1,20,00,000 ඉක්මන පිරිසකට පළමු මාත්‍රාව එන්නත් කර අවසන්ය. දෙවන මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවයි. එන්නත් කරන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා. මේ මාසයේ අග මිලියනයකුත් 27 වෙනිදා නැවතත් මිලියන 2කුත් සයිනෝෆාම් එන්නද ලැබෙනවා. තව මිලියන 4ක් සැප්තැම්බර් මාසයේ මුල සතියේ ලැබෙන අතරම සැප්තැම්බර් මාසයේ අග වෙනකොට තවත් මිලියන 4ක ප්‍රමාණයක් අපිට ලබා දෙනවා. එතකොට මේ සියල්ලම අවසන් වෙනකොට ශ්‍රී ලංකාවේ 18ට වැඩි හැම කෙනෙකුටම එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබෙනවා. ඒකම මේ ෆයිසර් එන්නතට මේ වෙනකොට තවත් මිලියන 4කට මුදල් ගෙවලා තියෙනවා. සියලු එන්නත් ප්‍රමාණය මිලියන 35.7ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 12ට වැඩි හැම කෙනෙකුටම දීමට තරම්. ඒ කියන්නේ මිලියන 17.5ක් ජනතාවට එන්නත් අපි මේ වෙනකොට සුරක්ෂිත කළා හමාරයි. එතකොට ඔබ බොහොම දැනයි එක්රැස් වෙන තැන් වලට යන්න එපා. තා හොඳින් රෝග ලක්ෂණ තියෙනවා නම් විවේක ගන්න. විශේෂයෙන්ම ඔබට වෙනත් රෝගාබාධ තියෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා හැකියක්මනින් යොමු වෙන්න ඕන. මහන්සි වීම, අනවශ්‍ය පරිදි කය විඩාපත් වීම සුදුසු නැහැ. මේ සියලු කරුණු ගැන ඔබ අවධානය යොමු කරොත් ඔක්තෝබර් මාසයේ මැද විතර වෙනකොට මේ තියෙන භයානක වසරෙන් ප්‍රමාණිකව ගොඩේීමේ හැකියාවක් තියෙනවා. මෙරට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 30 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කරයි. අමාත්‍ය කේලිය රඹුකල මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර ගැනීම අරමුණ බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අවශ්‍ය ඔක්සිජන් සංචිත මේ වන විට රට තුළ පවතින බවද ඔහු සඳහන් කළේය. මෙතෙක් මේ දක්වා එන්නත් කරනට ලක්නෝ බෞද්ධ ස්වාමීන් වහන්සේ සිල්මෑණිවරුන් හින්දු මුස්ලිම් කතෝලික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ සිටිත් නම් ප්‍රදේශීය ග්‍රාම සේවා නිලධාරී හමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන්නයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.
බෞද්ධ ස්වාමින් වහන්සේ සිල් මෑණිවරුන් සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 076 548 1781 හෝ 077 851 4039 දුරකථන අංක මත තොරතුරු දැන දිය හැකිය. එමෙන්ම හින්දු පූජකතුමන්ලා වෙනුවෙන් 0714 471 128 දුරකථන අංකය වෙන් කර ඇත. මුස්ලිම් මවුලානතුමා වෙනුවෙන් 076 139 53 62 දුරකථන අංකයත් ක්‍රිස්තියානි පූජකතුමන්ලා වෙනුවෙන් 0714 061 132 දුරකථන අංකය ඇමතිය හැකිය. ජනතාවගේ ප්‍රතිශක්තිකරණයේ ඉහළ නංවන දේශීය ඖෂධ ක්‍රමයට සැකසූ ඖෂධ මංජුසාවක් මෙරට ජනතාවට පිරිනැමීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. පළමු අදියරේ පවුල් ලක්ෂ 25ක් සඳහා ඒ සපයන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. කොරෝනා වෛරසය පැතිර යන මෙම අවස්ථාවේ හෙළ උසු මගින් විශිෂ්ට ප්‍රතිඵල ලැබී ඇතැයි ඒ මහතා පෙන්වා දී. දේශීය ඖෂධ ලබාගත් කිසිවකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මෙතෙක් මිය ගොස් නැත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පැතිර යන වසංගතයක් හමුවේ රටක් අගුළු දැමීම මෑතකාලීන ලෝකයේ දක්නට ලැබෙන නැවුම් අත්දැකීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ප්‍රේමලාල් ද සිල්වා මහතා කියයි. රටක් අගුළු දැමීම සම්බන්ධයෙන් වෛද්‍ය ශේෂ්ත්‍රයේ නිර්දේශය වන්නේ ජනතා හමුවීම හැකිතාක් අවම කිරීම සඳහා ඒ යොදාගත යුතු බවයි. ඒත් රටක් අගුළු දමා ආර්ථික ක්‍රියාවලිය අත්හිටුවීමට රටකට නොහැකිය. ඒ පිළිබඳව විස්තර කරන මහාචාර්ය ප්‍රේමලාල් ද සිල්වා මහතා. ආර්ථිකයක් ලොක්ඩවුන් කිරීමට පුළුවන් කමක් නැහැ. ආර්ථිකයක් නැවැත්වීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකයේ ඒ ගමන් මාර්ගයේ යම්කිසි වේගයක් පවත්වාගෙන ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ නිසා රටේ පාලකයන් විදියට තීරණ ගන්නකොට එක් ක්ෂේත්‍රයක ඉන්න විද්වතුන්ගේ අදහස් පමණක් අරගෙන රටක් පාලනය කරන්න බෑ. සමස්තයක් විදියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ දෙන උපදෙස් අනුව සෞඛ්‍යමය පැත්තෙන් ජනතාව ආරක්ෂා කරන අතරම ආර්ථික උපදේශකයන් වශයෙන් ඒ දෙන උපදෙස් අරගෙන ආර්ථික වශයෙන් රට කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා 100%ක ආර්ථිකයේ ලොක්ඩවුන් කරන්න අපි ලෑස්ති වුණොත් රටක් හැටියට අපිට පැවැත්මක් වෙන්නේ ජනතාව ඉතා විශාල වශයෙන් ගැටලු වලට මුහුණ දෙන රටක් හැටියට විශාල අභියෝග වලට මුහුණ දෙනවා. අන්න ඒ නිසා තමයි මේ සියල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ගැටලු කළමනාකරණය කිරීම හරහා ආර්ථිකයේ පැවැත්මට කටයුතු කිරීම රටේ පාලකයන්ගේ වගකීමක් වෙනවා. මම හිතන්නේ ඒ අනුව තමයි යම්කිසි සීමාවල් තුල රටේ ආර්ථික කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට අපි උත්සාහ කරන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පවසන්නේ රටක ආර්ථික ව්‍යුහය එහි ජනතාවගේ එදිනෙදා කටයුතුවලදී ඉතාමත් වැදගත් වන බවයි. විදේශාධාර මත රැඳුණු ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එය විශේෂයෙන් බලපායි. ලෝකයේ දියුණුවේ සම්මත ඒ වගේම 80%කට වඩා වැඩි ප්‍රමාණයක නිෂ්පාදන ධාරිතාවයේ තුල ස්වයං පෝෂිත වෙච්ච ආර්ථිකයන්ට තීන්දුව ගැනීමේ හැකියාව තියෙනවා ලොක්ඩවුන් කරලා රටක් වහගෙන ආර්ථික කටයුතු මෙවන්න. මොකද ඒගොල්ලෝ ස්වයං පෝෂිතභාවය ස්වයං ප්‍රභූතභාවය දෙකම ලබාගෙන චා. නමුත් ලංකාවගේ කුඩා පරිමාණයේ ආර්ථිකයන් ගත්තොත් අපේ ආර්ථිකයේ ව්‍යුහයේ සැකසීලා තියෙන ලෝක වෙළඳපොළ අන්තර්ජාතික ක්‍රියාවලින් සමග. ඉන්දසුණක් ඇරෙද්දී අපේ තියෙන තේ කර්මාන්තයේ තේ ඒ වගේම රබර් වෙන්න පුළුවන් ඒ ආශ්‍රිත සුළු අපනයන භෝග වෙන මේ සියල්ලම අපි විදේශයේ වෙළඳපොළ අභිමුඛ කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඊළඟට අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ අපි ජාත්‍යන්තර වෙළඳපොළ මත අභිමුඛ කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම දීවර නිෂ්පාදනය තව දේවල් ගොඩාක් ගත්තම කුෂිකාර්මික නිෂ්පාදන බොහෝ දෑ අපි විදේශ වෙළඳපොළ අභිමුඛ කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඒතකොට රටක් වැහුවොත් මේ වෙළඳපොළ අපිට අහිමි වෙනවා. ඒ නිෂ්පාදන අපි මොකද කරන්න කියන එකනවා. ආනයන පැත්තෙන් ගත්තාම අපි අපේ විදුලි බලය බල ශක්තිය ශේෂ්ත්‍රයේ ඇඳලා තියෙන 80%කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ වෙළඳපොළ මත. ඒතකොට රටක් වැහුවාම අපිට ඉන්ධන ලැබෙන්නේ නැත්නම් රටට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඇතුළු නිමි ඉන්ධනත් ඒ වගේම බොරතල් ලැබෙන්නේ නැත්නම් ගල් අඟුරු වලින් බලාගාර මගින් බල ශක්තිය නිෂ්පාදනය වුව ලැබෙන්නේ නැත්නම් අපිට රටක් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් අපි භාණ්ඩ ආනයනය කරනවා නම් ඊට සැරලන අපනයන ඉපියුමක් ලැබලා තමයි ආනයන වියදම් දරන්න වෙන්නේ. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න වෙයි. ඊයේ වන විට ආසාදිතින් 3,98,801 දෙනෙකු වාර්තා වී තිබින. ඊයේ හඳුනාගත් සංඛ්‍යාව 4,446කි.
නිරෝධායන ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක් පිරිනැමීමේ වැඩපිළිවෙල මේ වනට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මකයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හඳුනාගත් පවුල් 66476කට මේ වනට ගෙවීම් සිදු කරන බව දිසාලේකම් ප්‍රසන්න සුමනසේකර මහතා කියයි. යාපනයේ දිසාලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා පවසන්නේ දිස්ත්‍රික්කයේ පවුල් 56000කට එම දීමනාව පිරිනමන බවයි. ඒ සඳහා රුපියල් 7,20,00,000ක් ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1,50,000ක් දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇතැයි අතිරේක දිසාලේකම් උත්පල ජයරත්න මහතා කියයි. වෙන් කර ඇති මුදල රුපියල් 8,15,00,000කි. බදුල්ල දිස්ත්‍රික්කයේ රුපියල් 2000 දීමනාව පිරිනැමීම දිසාලේකම් දමයන්ති පර්ණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විය. ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇති මුදල රුපියල් කෝටි 14කි. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව කොළඹ බොරැල්ල පොදුස්ථාන භූමියේදී ඊයේ පස්වරුවේ සිදු කෙරිණ. මැති ඇමතුරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ පෙරවරුවේ අභාව ප්‍රාප්ත විය. මෙරට දේශපාලන ශාස්ත්‍රයේ වඩාත් කතාබහට ලක් වූ චරිතයක් වූ මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙස් විදෙස් රාජතාන්ත්‍රිකයන් ශෝකය පළ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ ලාංකේය දේශපාලන ගමන් මගේ විශාල පරිවර්තනයක් මෙන්ම අරගල රැසක් ක්‍රියාත්මක කරමින් මෙරට ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කිරීමට මංගල සමරවීර මහතා සක්‍රියව දායක වූ බවයි. මංගල සමරවීර මහතා තම දේශපාලන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් සැපයූ හිතවතුක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තැබූ ෆේස්බුක් සටහනේ සඳහන් වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සමරවීර මහතා ඉටු කළ දේශපාලන මේවර සිහිපත් කරයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මංගල සමරවීර මහතා සමග නිදහස හා සමානාත්මතාව වෙනුවෙන් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පිණී සිටි කැපී පෙනෙන දේශපාලනඥයෙකු බවයි. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය කුමාර් සංගක්කාර රොෂාන් මහානාම යන මහතුරුන්ද මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර මහතා ඇතුළු විදේශී රාජ්‍ය තාන්ත්‍රිකයෝද ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපති නිලධාරීන් රැසක්ද සමරවීර මහතාගේ ඉටු දේශපාලනික හා සමාජීය මෙහෙවර සිහිපත් කරති. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිරෝධායන ඇඳුම් නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ජනතාවගේ හැසිරීම සතුටුදායක බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඒ සම්බන්ධයෙන් ඔහු ජනතාවට සිය කෘතඥතාව පළ කරයි. ඊයේ වන විට මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් 55%කට දෙවන මාත්‍රාව එන්නත් කර තිබින. ඒ සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක් ලෙස යුද හමුදාපතිවරයා හඳුන්වයි. වයස අවුරුදු 60ට වැඩි හිටි ජනගහණය එන්නත් කිරීම සඳහා යුද හමුදා මේ වන විට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. නිරෝධායන ඇඳුම් නීතියේ ක්‍රියාත්මක කාල සීමාව වැඩි හිටි ජනගහණය එන්නත් කිරීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබින. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. නිරෝධායන ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇතැම් පාර්ශව දුෂ්කරතාවලට පත්වුවද ඒවා මගහැරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. අනාගතයේ ජනතාවට මුහුණ දීමට සිදුවිය හැකි අපහසුතා මගහරවා ගැනීම නිරෝධායන ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂා කෙරේ. ඒ ගැටලුව මම හිතනවා මීට වඩා බරපතල ලෙස තිබුණා ගිය අවුරුද්දේ අපි මාස ගණනාවක් එක දිගට සම්පූර්ණයෙන්ම රට වහලා තිබුණා. මේ මෑත කාලේ සති කිහිපයක් වහලා තිබුණා. මේ වෙන විට මේ රටේ අර නිවෙස් වලට ගෙන ගොස් මේ බඩු භාණ්ඩ බෙදා හැරීම ආදී ක්‍රියාවලියන් වල යම් ආකාරයක වර්ධනයක් සිදු වෙලා තියෙන නිසා හැකි ඉක්මනින් ඒ සපයන්නන් විසින් ඒ ක්‍රියාමාර්ග දැනටමත් පටන්ගෙන තියෙනවා. ඒක හරහා ඒ කටයුත්ත කෙරෙනවා. ඒ වගේම තමයි අර එදිනෙදා
හම්බ කරගන්න අයගේ ආදායම් ප්‍රශ්නය මතුවෙනවා. ඒකට අපිට පිළියමක් යෙදීම අත්‍යවශ්‍යම නිසා තමයි මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙර සෑම විටම දෙවරක් සිතන්න සිද්ධ වෙන්නේ. නමුත් මේ මොහොතේ අපි සියලු දෙනාම හැකි පමණ මේ කැපවීම කරලා මේකට අනුගත නොවුනොත් ඉදිරියේදී මීට වඩා අති දුෂ්කර කාල පරිච්ඡේද ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන සිතලා බලලා මේ මොහොතේ උපරිමයට මේක සහාය දෙන්න කියලායි අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. ලෝක ප්‍රවෘත්ති ඇමරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් මහතා තලිබාන් නායක මුල්ලා බරාඩා හමුවේ. ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී ඊයේ ඉතාමත් රහසිගතව එම හමුවීම සිදු වූ බවයි. කෙසේ වෙතත් එම දෙපාර්ශ්වය තවමත් එම හමුව සනාථ කර නැත. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කරන්නේ ලබන 31 වෙනිදා වන විට සියලුම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානෙන් ඉවත් කරගන්නා බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ඇතුළු සෙසු රටවල් පවසන්නේ හමුදා ඉවත් කර ගැනීම තවත් දින කිහිපයකට කල් දැමිය යුතු බවයි. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව මේ දක්වා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිති. පවතින තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්තානයේ ව්‍යාකූලතාවට පත්වීම වළක්වා ගැනීමට කලාපයේ බහුජාතික සංවිධානවලට විශාල වගකීමක් පැවරෙන බව විදේශ තොරතුරු විචාරක විජය දිසානායක මහතා පවසයි. විශේෂම අපි දැක්කා තලිබාන් සංවිධානයේ ඈතකදී සිරගෙදරකට කඩා වැටිලා 7000ක පමණ සිරකරුවන් පිරිසක් මුදාගත්ත ඔවුන්ගෙන් අතර සිටිනවා ඉතාම දැඩි අල්-කායිදා තලිබාන් සටන්කාමී. දෙවෙනි කාරණේ තමයි තරණාගත අර්බුදය. මොකද දැනටම අද වසර තුල පමණ 5,50,000ක පිරිසක් ඇෆ්ගනිස්තානයේ තුල අවතන් වෙලා තිබෙනවා. ඉතින් මේ තරණාගතයින් අසල්වැසි රටවලට ගමන් කරන්නට ගත්තොත් ඒ සමග මේ විශේෂම වසංගතයක් පවතින තත්ත්වයක් තුල මේක විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඊළඟ කාරණේ මම කියන්නේ අපිටත් වැදගත් වෙනවා. මොකද අපිටත් බලපෑමක් එල්ල වෙනවා මේ කලාපීය ආරක්ෂාව මේ කලාපයේ අස්ථාවරත්වය පිළිබඳ කාරණේ. මේ අන්තවාදී කණ්ඩායම් පාකිස්තානයේ තුලට ඇතුළු වෙලා යම් විදිහකින් ඉන්දිය ඉලක්ක වලට යම් හෝ ප්‍රහාරයක් එල්ල කළොත් නැත්නම් චීනයත් ඉන්දියාවත් අතර ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. ඉතින් මේ වගේ අර්බුදයක් ඇති වුණොත් මේක ඇත්තටම මුළු කලාපයටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කෝට්ටේ මාදිවල ඉදිකරමින් පවතින කොළඹ කුරුළු උද්‍යානය අවට පරිසරය පිරිසිදු කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නාගරික සංවර්ධන අධිකාරිය මේ වනට සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් හඳුන්වා දුන් ප්‍රතිඥාවකට අනුව කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශය මේ වන විට ඉහළ සංචාරක ආකර්ෂණ සහිත ප්‍රදේශයක් බවට පරිවර්තනයෙන් පවතී. තෙත්බිම් උද්‍යාන, නාගරික වනවියන් හා නාගරික කෘෂි උද්‍යාන ඇතුළු දෙස් විදෙස් සංචාරකින් කොළඹ නගරයට ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාපෘති රැසක් ඒ අර්ථයේ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාවට නංවා තිබේ. කොළඹ කුරුළු උද්‍යානයේ ඉදිවන්නේ එහි එක් අදියරක් ලෙසයි. නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවල පිහිටි අකර 39ක වගුරු බිමක් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 42කින් ජය ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත්ය. මුලින් පන්දුවට පහර දුන් එම කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 201ක් රැස් කළේය. ප්‍රතිවාදී රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 4කදී රැස් කිරීමට හැකිවුවේ සියලු දෙනා දැවි ලකුණු 159ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කළේය. බටහිර ඉන්දිය කොදෙව්හිදී හෙට ආරම්භන කැරිබියන් ප්‍රීමියර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්නිරාව් ක්‍රීඩකින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා ඉසුරු උදානට හිමිව තිබේ. ඔවුන් දෙදෙනා මේ වසරේදී ජාත්‍යන්තර තරගමින් සමුගත්තද ලෝපුරා පැවැත්වෙන ලීග් තරගවලට සහභාගී වෙති. කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තිසර පෙරේරා බාබඩොස් රොයල්ස් කණ්ඩායමටත් ඉසුරු දාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ඇත.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කඩිනමින් ඖෂධ නිෂ්පාදන කම්මල් ආරම්භ කරන්නේ අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මාතා ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් ඉල්ලීමක් කරයි. එම සංසදයේ සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා පැවසුවේ ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපීම රජයට උපරිමයෙන් කළ හැකි බවයි. මෙරටට ආනයනය කරන ඖෂධ අත්‍යවශ්‍ය ප්‍රදේශ කරා කඩිනමින් බෙදා හැරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය. ඖෂධ ආනයනකරුවන් ඉටු කරන කාර්යභාරය ඇමතිවරයාගේ ඇගීමට ලක්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මධ්‍යකාලීන සැලැස්මක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රබර් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත රබර් කර්මාන්ත ශාලාව සඳහා අමුද්‍රව්‍ය සැපීම එහි අරමුණයි. සහනාධාරය යටතේ රබර් වගා ව්‍යාප්ත කරනු ඇත. මෙවර මහකන්නේදී අක්කර 50ක අලුතින් රබර් වගා කිරීමට සැලසුම් කර තිබේ. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට රබර් කිරි කැපෙන වගා අක්කර 300ක් පවතින බවයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසිවාර කිහිපයක් ඇති වුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු දෙකෙන් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ මාසික වැටුප දැන් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත. එය යහපත් ක්‍රියාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් බොහෝ මන්ත්‍රීවරුන් තම වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් වී සිටිනවා. මේ තීරණාත්මක මොහොතේ ජනතාවාදී දේශපාලනඥයන්ගේ එම ක්‍රියාව සුවිශේෂී බව සඳහන් කළ යුතුයි. එහෙත් බලලෝභී පටු දේශපාලනය තුළ විවිධ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරමින් සමාජයේ කලමන්නට සමහරු කටයුතු කරන බව අප සඳහන් කළ යුතුමයි. රජයේ සේවකයන්ගේ හා රැකියාවල නියුතුවන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනීමට රජය කටයුතු කරන බවට යම් මතවාදයක් දැන් පතුරවා හරිනු ලබනවා. එහෙත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපිරු මහතා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී කිසිසේත් බලෙන් මුදල් අයකිරීමක් සිදු නොකරන බව පැවසීම නිසා අසත්‍ය ප්‍රචාර පතුරවන බොරදියේ මාළු බාන දේශපාලඥයින්ට
බලවත් පාරක් වැදුනා. කෙසේ වුවද කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ කිසිදු හොඳක් නොදකින විපක්ෂ දේශපාලන කණ්ඩායම් මාන බලන්නේ කෙසේ හෝ ජනතාව නොමග යවා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩනැගීමටයි. අප උපන් මව්බිමේ අපේම සහෘදීන් කොවිඩ් රෝගයෙන් මහා පොළව සිපගනිද්දී ඒ මලකඳන් මතින් බලයට පත්වීමට යත්න දරන පුජ්‍යලයින් කවුරුන්ද යන්න ජනතාවට දැන් හොඳටම පැහැදිලියි. යලි සිරස්තල කොරෝනා මර්ධනය සඳහා එන්නත් මාත්‍රා කෝටි 2ක් මෙරටට ගෙන්වා අවසන්. ඔක්තෝබර් මාසයේ වන විට මෙරට සියලු දෙනා එන්නත් කර අවසන් කිරීමේ ඉලක්කයක්. වැඩිහිටි ජනගහනය එන්නත් කිරීමේදී යුද හමුදාවෙන් ප්‍රමුඛ කාර්යභාරයක්. සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාවගේ හැසිරීම යුද හමුදාපතිවරයාගේ ඇගීමට. සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 30 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කරයි. ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට රජයෙන් දේශීය ඖෂධ රංගු මංජුසාවක්. මෙරට ඖෂධ නිෂ්පාදකීන්ට උපරිම පහසුකම්. නිරෝධායන ඇඳිරි නීතියෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000ක් පිරිනැමීමේ රජයේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් සාර්ථකව. මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙසිදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ශෝකය පළ වේ. ඇමරිකාවේ CIA ප්‍රධානියා හා තලිබන් නායකයා අතර රහස් සාකච්ඡාවක්. පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ ජය ග්‍රේස් කණ්ඩායමට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සාන්දිය හැකි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.